नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि ඉන්ගතුනි අපේ දිනේ යන්නට තිබුණු මේ කොටස මම අද කියන්නේ ආව පුද්ගල භේදයක් තිබුණා. ඒ පුද්ගල භේදයයි භූමි භේදයයි කියලා සිත් පිළිබඳ. ඒ සිත් ඇතිවන පුද්ගලයන් ඒ වගේම ඒ භූමීන්හි ලැබෙන සිත් කියන මේ වශයෙන් මේ පාඩම් දෙක තිබෙනවා. අප දැනගත්තනේ පුද්ගලයන් 12 දෙනෙක් කියලා දුර්ගති හේතුක පුද්ගලයා, සුගති හේතුක පුද්ගලයා, ත්‍රි හේතුක පුද්ගලයා, සෝවාන් ආදී මාර්ගස්ථයන් 4 දෙනා හා ඵලස්ථයන් 4 දෙනා කියන මේ පුද්ගලයන් 12 දෙනා. ඒ 12 දෙනාගෙන් අහේතුකේ කියා කීවේ ඒ අලෝභ, අදෝස, අමෝහ කියන හේතුන් අතුරෙන් ඒ හේතු කිසිවක් නොයෙදෙන සිතක් විපාක සිතක් තමන්ගේ ප්‍රතිසන්දිත වශයෙන් ලැබුණු තැනට කියනවා අහේතුක ප්‍රතිසන්දිත. ඒ බඳු ප්‍රතිසන්දිකයන් සිත් වශයෙන් ගත්තම ලැබෙන්නේ දෙන්නයි. ඒ දුර්ගති හේතුක පුද්ගලයා, සුගති හේතුක පුද්ගලයා. ඒ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුන පමණක් මේ කතාවට ගත්තේ ලෝභ, දෝෂ, මෝහ කියන ඒ හේතු තුන අකුසල් සිත් වල මිසක කුසල් හෝ විපාක සිත්වල ලැබෙන එකක් නෙවෙයි. විපාක සිත්වල ලැබෙන එකක් නෙවෙයි. ඒවා ඒකාන්ත අකුසල හේතු. ඒ වගේ නෙවෙයි අලෝභ, අදෝස, අමෝහ කියන ඒවා. ඒවා කුසල් සිත්වලත් යෙදෙනවා. එවිට ඒවා කුසල හේතු. විපාක සිත්වලත් යෙදෙනවා. එවිට ඒවා විපාක හේතු නැත්නම් අව්‍යාකෘත හේතු. ක්‍රියා සිත්වලත් සමහර ක්‍රියා සිත්වලත් මේ අලෝභ, අදෝස, අමෝහ යෙදෙනවා. ඒ අලෝභ, දෝෂ, අමෝහ යෙදෙන විපාක සිත්, ක්‍රියා සිත් කියන ඒවා කුසල් නෙවෙයි. ඒවා ඒක විපාක නැත්නම් ක්‍රියා. ඒකේ අදහස් කරන්නේ ඒවා අව්‍යාකෘත. කුසල අකුසල වශයෙන් නොගන්න හේතුන් වෙනවා. ඒ නිසා මේ තුන නොයෙදෙන කියලා කිව්වේ. තුන හෝ ඒ තුනෙන් කිසිවක් නොයෙදෙන විපාක සිත් කෙනෙකුගේ ප්‍රතිසන්දි සිතක් නානම් ඒ තැනත්තා අහේතුක. සබඳු අහේතුකයන් දුර්ගතිෙහි ලැබෙනවා. දුර්ගතිෙහි සියලු දෙනාම අහේතුකයෝ. නික සුගතිෙහි අහේතුකයන් ලැබෙනවා. මේ ජාත්‍යම් ධාති වශයෙන්. ඒ අයට ඒ ද්වි හේතුකයන්ට, ත්‍රි හේතුකයන්ට කියන මේ අයට ලැබෙන සිත් අතුරෙන් සමහර සිත් උනට ලැබෙන්නේ නැහැ. දුර්ගති හේතුකයා තමයි එයින් ඉතාම අඩු සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා හැටියට දැක්වෙන්නේ.
ඔහුට ලැබෙන සිත් ගණන දක්වන්නේ 37යි. ඒ 37යි කීවේ අකුසල් සිත් 12ක්, කාමාවචර කුසල් සිත් 8ක්, අහේතුක සිත් 42 හැර 17ක් කියනවා. ඒ කියනවා ඒ තැනට ඒ සහේතුක කාමාවචර විපාක කියන ඒවා ලැබෙන්නේ නැහැ. කාමාවචර විපාක සහේතුක 8ක්. අහේතුක කාමාවචර විපාක කියලා අකුසල විපාක හැර අහේතුක කුසල විපාක 8යි, සහේතුක කුසල විපාක 8යි කියලා 16ක් තිබෙනවනේ. එයින් මේ සහේතුක විපාක නැත්නම් කුසල විපාක ඔහුට ලැබෙන්නේ නැහැ. දුර්ගති අහේතුක පුද්ගලයාට. ඒකයි ඒ තැනස්සා පිළිබඳව තියෙන විශේෂය. ඒ සිත් අතුරෙන් කුසල් සිත් අතුරෙන් ධ්‍යාන කුසල් කියන්නේ අර්පණා ලැබෙන්නේ නැහැ. ඒ වගේම ධ්‍යාන වශයෙන් ලැබෙන අර්පණා මාර්ග ඵල කියන ඒවා ලැබෙන්නේ නැහැ. කොටින් කියනවා නම් අර 37 පමණයි. ඉන් පිටත්තර කිසිවක් ඔහුට ලැබෙන්නේ නැහැ කියලායි ඒ ඔහු පිළිබඳව දස යුතුව තිබෙනවා. ඊළඟට සුගති අහේතුකය කියන කෙනාට ලැබෙනවා සිත් 41ක්. ද්වේෂිකය. මෙකී ද්වේ කියනෝනේ අහේතුක සිතින් පිළිසිඳ ගන්නා හේතුක පුද්ගලයා සුගති අහේතුක දුර්ගති අහේතුක වශයෙන් දෙවදෑරු වේ. එහි කුසල විපාක සම්පීරණ සිතින් පිළිසිඳ ගන්නේ සුගති අහේතුක. අකුසල විපාක සම්පීරණ සිතින් පිළිසිඳ ගන්නේ දුර්ගති අහේතුක පුද්ගලයා. ඒ දෙදෙනාටම කාම කිරිය ජවන් 9 අර්පණා ජවන් 26 යන සිත් 35 ඒ භවයේදී ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ ඒවා ලැබීමට අභව්‍ය පුද්ගලයා. අභව්‍ය කියන වචනයෙන් දැක්වෙන්නේ නුසුදුසු කියන එක. ඒ පිළිබඳ සුදුසු බවක් නැති පුද්ගලයෙක්. එබැවින් ඔවුන්ට ඒ කාමාවචර ක්‍රියා ජවන් අප දන්නවා කාමාවචර ක්‍රියා ජවන් 9 ලැබෙන්නේ රහතුන් වහන්සේට. ඒ අර්පණා ජවන් 26. ඒ අර්පණා ජවන් 26 කියන්නේ ඒ ධ්‍යාන ලබන්න උන්ට හා මාර්ගඵල ලබන අයට ලැබෙන සිත් 26. ඒවා ලැබෙන්නේ නැහැ. ඒන් කියන්නේ ඔවුන්ට ඒ જાතියේදී ධ්‍යාන උපදවන්නට බෑ. ඒ වගේම මාර්ගඵල කියන මේවා ලැබෙන්නේ නැහැ. ඒ සුගතියේ අහේතුක ද්විහේතුක කියන පුද්ගලයන් දෙදෙනාට එතකොට දුර්ගති අහේතුක පුද්ගලයා තමයි ඊටාම අඩු සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා. ඔහුට ලැබෙන්නේ සිත් 37යි. සුගති අහේතුකයයි සුගතියෙහි උපදනා ද්විහේතුක පුද්ගලයා. ඒ කියන්නේ ද්විහේතුක පුද්ගලයන් දුර්ගතිෙහි නැහැ. සුගති අහේතුක පුද්ගලයා ද්විහේතුක පුද්ගලයා කියන මේ දෙදෙනාට ඥාන සංප්‍රයුක්ත මහා විපාක සිත් 4ක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔහුට ඥාන විප්‍රයුක්ත ඔවුන්ට ඥාන විප්‍රයුක්ත විපාක සිත් ලැබෙනවා. ඒ 37ට ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් 4 එකතු කළාම 41ක් සිත් ලැබෙනවා. ඒ 41 සුගතියේ අහේතුකයාටත් ද්විහේතුකයාටත් කියන මේ දෙදෙනාට ලැබෙනවා. දැන් සුගතිය අහේතුකෝ කියන අය තේරුම් ගන්නට ඕනේ අපි මේ පුද්ගලයන්ගේ වශයෙන් නොලැබෙන සිතුත් තේරුම් ගන්නට පුළුවන් මේ වැඩිම සංඛ්‍යාව දක්වන්නේ. යම් යම් සිත් ලැබෙන්නට නුසුදුසු බවක් උපතින්ම ලබන අය සිටිනවා මේ සුගතියෙහි අහේතුකය. ಜಾති අන්ධ වුණොත් ඔවුන්ට චක්කු විඥාන සිත් ලැබෙන්නේ නැහැ. ಜಾති බද්ධිර වුණොත් සෝත විඥාන සිත් ලැබෙන්නේ නැහැ. අනේ විදිහට මේ ඊටාම වැඩි සංඛ්‍යාව ඔවුන්ට ලැබෙන සිත් ඒ පුද්ගලයන්ගේ වශයෙන් අඩු කරන්නටත් තිබෙනවා. ඒ 41
ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් 4 දුර්ගතිය හේතුකයාට ලැබෙන්නේ නැහැ. අපි ඒ ස්ථානේ අර 37 ගත්තේ. ඊළඟට ප්‍රත්‍යඥයා සහ ආර්ය ඵලස්යන් 4 දෙනාට යන ත්‍රි හේතුකයන් 7 දෙනාගෙන් රහතන් වහන්සේට කුසල් සිත් 21 නොලැබේ. මේ නොලැබෙන සිත් ගණන දක්වන්නේ රහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක අප දැනගෙන තිබෙනවා. රහත් වීමයි කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙස් සියල්ලම නැති කිරීම කියන්නේ. ඒ හතත්තා ආරකත්තා හතත්තා කියලා එන්නේ කෙලෙස් සතුරන් නැසූ බැවින් අරහා කියන රහත් කියන. දොඩ රහතන් වහන්සේ කියන්නේ කෙලෙස් සියල්ලම නැති කළ උතුමා. කෙලෙස් නැති කළ කෙනෙකුට කුසල් කියන ඒවා උපදින්නේ නැහැ. කුසල්. ඒක අප තේරුම්ගෙන තිබෙනවා. කුසල් වලින් වැඩක් පිළිෙන්නේ. අකුසල් උපදින ශක්තිය අප තුල තිබෙන තාක්කල් පමණයි. කා තුල හෝ අකුසල් ඇතිවීමේ ශක්තිය පවතීද ඒ තාක්කල් කුසලයන්ගෙන් වැඩක් තිබෙනවා. මොකක්ද කරන්නේ කුසල්? අකුසල් දුරු කරන. තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සම්ඡේද වශයෙන්. කුසල් වලින් කරන්නේ ඒ විදිහේ ඒ ප්‍රහාණ තුන. තදංග, විස්කම්බන, සම්ඡේද. සම්ඡේද ප්‍රහාණය කියන නැවත නූපදනාකාරයෙන් මේ අකුසල ධර්මයන් දුරු කරන්නේ මාර්ග සිත්වල. මාර්ග කුසල් වල. එයින් කෙරෙන ප්‍රහාණය තමයි සම්ඡේද ප්‍රහාණය. අනේ සම්ඡේද ප්‍රහාණය සිදු කරන අවසාන පුද්ගලයා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වීමේ කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඉතිරිව තිබෙන කෙලෙස් සියල්ලම නැති කිරීම. ඉන්පසු කවදාවත් ඒ సంతානෙහි අකුසල සිතක් උපදින්නේ නැහැ. අකුසල් සිත් උපදින්නට පිළිවෙලක් නැහැ. අකුසල් වශයෙන් සිත් ඇතිවන්නේ කෙලෙස් අනුසය කෙලෙස් කියන ඒ ක්ලේශ ධර්ම පවතින තුරු පමණයි. එහෙම නිසා කුසලයන්ද උපදින්නේ නැහැ. ඒ මොකද දුරු කිරීමට අකුසල් නැති දෙයක්. දුරු කොට තැබිය යුතු අකුසලයි කියන කොටසක් නැති බැවින් කුසල් උපදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කරන යහපත් ක්‍රියා පිළිනවා. ඒ ක්‍රියා සිදු කිරීමේදී වෙන කෙනෙකුට නම් කුසල් උපදිනවා රහතන් වහන්සේට ඒ වෙනුවට උපදින්න සිත් දක්වන්නේ ක්‍රියා. ඉතින් එබැවින් රහතන් වහන්සේ කුසල් සිත් 21ම ඇති නොවන පුද්ගලයෙක්. වහන්සේට ඒ කුසල් සිත් 21ම ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට ලැබෙන සිත් ක්‍රියා ඒ කියේ ඒ යම් හොඳ ක්‍රියාවක් සිදු කිරීමේදී උන්වහන්සේට උපදන සිත් වන්නේ ක්‍රියා. අපට නම් කුසල් සිත් වන්නේ. දැන් මේ ක්‍රියා සිත් ලැබෙන රහතන් වහන්සේට අකුසල් සිත් කියන ඒවා ලැබෙන්නේ නැහැ. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒතකොට කුසල් සිත් 21කුත් අකුසල් සිත් 12ක් කියන ඒ 33ම ලැබෙන්නේ නැහැ. 33ම. උන්වහන්සේට ලැබෙන්නේ වීති සිත් වලින් නම් එදා අපට අර භූමි භේදයේ පිළිබඳව කතා කරන විට මේ සතහනේ දැක්වෙන සිත් ගණන උදුරා ගැනීමේදී ටිකක් මේ පැටලෙන්නේ. එතන දක්වන්නේ වීති සිත් පමණක් නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත් කියලා දක්වන්නේ පුද්ගලයන්ට ලැබෙන වීති සිත් කියලා නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත්. ඒ සිත් කියන විට වීති නොවන සිතුත් ඇතුළත් වෙනවා. වීති වලට ඇතුළත් නොවන සිත්. ඒ නිසායි මේ පටලෙවි ලැබුණේ. මෙතන තියෙන්නම පුද්ගලයන්ට ලැබෙන සිත් කියලා. පුද්ගලයන්ට ලැබෙන සිත් කියන විටයි පුද්ගලයන්ට ලැබෙන වීති සිත් කියන විටයි දෙකක්. එකම තේරුම නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත් කියන විට ඒ පුද්ගලයාට ලැබෙන සියලුම සිත්.
පුද්ගලයාට ලැබෙන වීති සිත් කිව්වම දැන් අපට වුණා. අපට ලැබෙන වීති සිත් කිව්වම අපට මේ භවාංග වශයෙන් ලැබෙන සිත අත්හරින්නට ඕන. ඉතින් අපට භවාංග වශයෙන් ලැබෙන සිත වෙන කෘත්‍යයකින් උපදිනවා. වෙන කෘත්‍යයකින් උපදිනවා කියන්නේ තදාරමණ කෘත්‍යයෙන් ලැබෙනවා. ඒ තදාරමණ කෘත්‍යයෙන් ලැබෙන විට ඒක වීති සිතක්. භවාංග වශයෙන් ලැබෙන විට ඒක වීති මුක්ත සිතක්. නමුත් වීති සිත්යයි කියලා උදුරන විට ඒ භවාංග වශයෙන් ලැබෙන එක සලකා නොවේ. වීති වශයෙන් වීති සිතක් වශයෙන් ලැබෙන බව සලකා ඒ අපට භවාංග වශයෙන් ලැබෙන සිතත් වීති සිත් වලට ඇතුළත් කොට කතා කරන්නට වෙනවා. දැන් ඒ නිසායි අර මේ ප්‍රශ්නේ මතුනේ නැත්තේ අනිත් පුද්ගලයන් පිළිබඳව කතා කරනවා. ඒ ආර්ය පුද්ගලයන් පිළිබඳව කතා කරන විට අර රූපී පුද්ගලයන් පිළිබඳව කතා කරනවා. රූපී පුද්ගලයන් කියන්නේ රූපී භක්ම ලෝකෙහි උපන් ධක්මයක රූපී පුද්ගලයන්. එතේ රූපී ධක්ම ලෝකෙහි උපදින්නේ ධානයෙන් නොපිරිහි කාලක්‍රියා කිරීම නිසා ඒ ධානයෙහි විපාක සිත ප්‍රතිසන්දිත වශයෙන් ලැබීම. ඒ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු ඒ විපාක සිත ඒ රූපී පුද්ගලයාට ඒ ජීවිතය පවතින තාක් කල් ඒ ආත්ම භාවය පවතින තාක් කල් ඒ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු සිත භවාංග වශයෙන් ලැබෙනවා. භවාංග වශයෙන් ලැබෙනවා. ඉතින් භවාංග වශයෙන් ලැබෙන විට ඒක ඒ තරත්තාට ලැබෙන සිත. ලැබෙන සිත. ඒක දීපි සිතක් නෙවෙයි. ලැබෙන සිත. එහෙම ලැබෙන සිත් ගන්න විට ඒ රූපී ධ්‍යාන උපදවා ගන්න පුද්ගලයන් 5 දෙනෙක් දක්වනවා. රූප ධ්‍යාන 5. ඒ පහම ගන්නට වෙනවා ලැබෙන සිත් වශයෙන්. ලැබෙන වීති සිත් කිව්වම ඒ පහ අත්තරින්නට ඕනේ. මොකද ඒ පහ වීති වශයෙන් ලැබෙන සිත් ගොඩට ඇතුළත් වෙන්නේ නැහැ. ඒවා මහත්ගත විපාක. ඒවාට තිබෙන්නේ කෘත්‍ය 3යි. පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍ය 3. ඒ පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍යයන් වීති මුක්තවයි ලැබෙන්නේ. වීතියක ලැබෙන සිත් නෙවෙයි. ඒ නිසා ඒවා ඒකාන්ත වීති මුක්ත. ඒ වීති මුක්ත වුණාම සිතක් වශයෙන් Tamanට ලැබෙනවා. ඒක චිත්ත වීතියක ලැබෙන එකක් නෙවෙයි. මනෝද්වාර වශයෙන් ලැබෙන සිත. මනෝද්වාරයට ගන්නේ ඒ ආවර්ජන සහිත වූ ඒ භවාංගයට තමයි මනෝද්වාරය කියන්නේ. ඉතින් ඒ සිත උට ලැබෙන එක. එහෙම ගත්තම ඒ ධ්‍යාන පහම විපාක සිත් පහම ලැබෙන සිත් වශයෙන් ගන්නට ඕනේ. ඒ නිසා තමයි අපි 38 උදුරලා ඊළඟට මොනවද ගන්න කියලා වීති සිතුයි හෙව්වේ. වීති සිත් වලින් නම් ලැබෙන්නේ ඒ 38 පමණයි. අර මහගත විපාක පහ එකතු කළාම ඒ 43යි. දැන් ඒ සයික්ෂයන්ට අසයික්ෂයන්ට ඒ නිසා ලැබෙන සිත් ගන්නට වන්නේ අර 33 අත්හැරියම අහේතුක කුසල් අකුසල් කියන ඒ 33 හා යටඵල 3 කියන මේවා හැර ඉතිරි සිත් 44 ඒ රහතන් වහන්සේ. ඒ කීවේ ඒ රහතන් වහන්සේ මේ රූපී රහතන් වහන්සේ කියන ගැන නෙවෙයි. ඒ ධ්‍යාන ලැබූ රහතන් වහන්සේට ලැබෙන සිත් ගැන. ධ්‍යාන නොලැබූ රහතන් වහන්සේට නම් 35ක් කියලා අප ඉගෙන ගත්තා. ඒ 35යි කීවේ අකුසල් කුසල් කියන 33ම හැරුණම ඊළඟට වහන්සේට උපදනා සිත් වශයෙන් ගන්නට තිබෙන්නේ පිළිවෙලින් අප ඉගෙනගත්ත සිත් පිළිවෙලින් බලන විට මුලදීම ඉගෙනගත්ත අකුසල් සිත් 12 අඩු වෙනවා. ඊළඟට දැනගත්තේ අහේතුක සිත් 18. ඒ අහේතුක සිත් 18 වහන්සේට ලැබෙනවා. අහේතුක සිත් 18. මොකද අර ක්‍රියාසිතත් උපදිනවනේ මහග්ගත් මේ හතුදුපාද සිත ඒ 18 ඊළඟට කාම සෝභනෙහි ලැබෙන සිත් වලින් කාමාවචර කුසල් ලැබෙන්නේ නැහැ. විපාක සිත් 8 ලැබෙනවා. ක්‍රියා සිත් 8 ලැබෙනවා. ඊළඟට
මහග්ගතය. මහග්ගත කුසල් පහ නැහැ. ක්‍රියාසිත පහ ලැබෙන. ඒ ධ්‍යාන සියල්ලම ලබාගෙන තිබෙනවා. කියේ රූපාවචර. අරූපාවචර ඒ කුසල් සිත් නැහැ. ක්‍රියාසිත ලැබෙන. එමය එන්නේ 44. අහේතුක සිද්ධාතත් කාමාවචර ක්‍රියාසිත 8ත් කාමාවචර විපාක සිත් 8ත් මහග්ගත ක්‍රියාසිත 9ත් ඊළඟට ගන්නේ අරහත් ඵල සිත්. මෙහෙම අරගත්තාම 44. ඊළඟට සෛක්ෂයන්ට විහේතුක ප්‍රත්‍යඥයන්ට කියන මේ පාඩමේ නැහැටියට සෛක්ෂයන්ට විහේතුක ප්‍රත්‍යඥයන්ට කිරිය ජවන් නොලැබේ. සෛක්ෂය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන්. පුද්ගල වශයෙන් ගත්තම එහෙම නැත්නම් සෛක්ෂ පුද්ගලයන් 7 දෙනෙක් ගන්නවා. සෝවාන් මාර්ගස්ත්‍ය, සෝවාන් ඵලස්ත්‍ය, සකදාගාමි මාර්ගස්ත්‍ය, ඵලස්ත්‍ය, අනාගාමි මාර්ගස්ත්‍ය, ඵලස්ත්‍ය, අරහන් මාර්ගස්ත්‍ය කියන ඒ 7 දෙනාම සෛක්ෂ කියලා ගන්නෙ. අරහත් ඵලස්ත්‍ය තමයි අසෛක්ෂකය. නමුත් සිත් මේ ලැබෙන සිත් පිළිබඳව කතා කරන විට මාර්ගස්ත්‍යයන්ය කියන අයට ලැබෙන සිත් තිබෙන්නේ එකයි. ඒ මාර්ගසිත. ඒ මාර්ගසිත ලැබෙන අවස්ථාවේදී පමණයි මාර්ගස්ත කියන නම ලැබෙන්නේ. මාර්ගස්ත කියන්නේ මාර්ගයේ පිහිටි කියන තේරුමයි. මාර්ගයේ පිහිටි තැනත්ත. ඒ පිහිටීම මොහොතයි, ඒක චිත්තක්ෂණයයි. මාර්ගස්ත කියන නම. ඊට පස්සේ ඵලයට පැමිණෙන්නේ. එතෙන් සිට ඵලස්ත්‍ය. ඒ ඵලස්ත්‍ය තමයි සෝවාන් පුද්ගලයා කියන්නේ. මාර්ගස්ත්‍ය නෙවෙයි. ඵලස්ත්‍යයි සකෘදාගාමී පුද්ගලයා කියන්නේ. ඵලස්ත්‍ය අනාගාමී පුද්ගලයා කියන්නේ. ඵලස්ත්‍යයි රහතන් වහන්සේ. ඒ මාර්ගයේ උපදන අවස්ථාවේදී නෙවෙයි. මාර්ගයේ උපදන අවස්ථාවේදී හඳුන්වනවා නම් කියන්නට තියෙන්නේ එක්ක සෛක්ෂ කියන එකෙන් එහෙම නැත්නම් මාර්ගස්ත්‍ය. ඒ මාර්ගස්ත්‍යයන් ඒ සෛක්ෂයන්ටත් ත්‍රිහේතුක ප්‍රත්‍යඥයන්ටත් ක්‍රියා ජවන් ලැබෙන්නේ නැහැ නොරහත් බැවින්. සෛක්ෂයන් සද්දනාගෙන් මෙහි ගැනෙන්නේ යටඵල තුනෙහි පීටි ආර්යයන් තිබෙනේ. ඒ කීවේ ඵලස්ත්‍ය තුන් දෙනා. සෝවාන් ඵලස්ත්‍ය, සකෘදාගාමි ඵලස්ත්‍ය, අනාගාමි ඵලස්ත්‍ය. ඒ අය පිළිබඳවයි කියන්නට තිබෙන්නේ. දැන් සෝවාන් ඵලස්ත්‍යයට කොපමණ සිත් උපදිනවා? සකෘදාගාමි ඵලස්ත්‍යයට කොපමණ සිත් ලැබෙනවා? අනාගාමි ඵලස්ත්‍යයට කොපමණ සිත් ලැබෙනවද කියලා අපිට උදුරා ගන්න. සෝවාන් මාර්ගස්ත්‍යයට කොපමණ සිත් ලැබෙනවද කියලා 아무තෙන් සොයන්න දෙයක් නැහැ. සෝවාන් මාර්ගස්ත්‍යයට ලැබෙන්නේ එක සිතයි. ඒ මාර්ගස්ත්‍යෙ පමණයි. ඒකයි ඵලස්ත්‍ය ගැනයි එවිට කතා කරන්නට වන්නේ ලැබෙන සිත් ගණන පිළිසිඳ ගැනීම. ඒ මාර්ගස්ත්‍යයන් 4 දෙනාට ලැබෙන්නේ සොකීය මාර්ගසිත පමණයි. ත්‍රිහේතුක ප්‍රත්‍යඥයාට යට ඵලස්ත්‍යයන් තිබෙනාට කිරිය ජවන් 18ක් නොලැබේ. ඒ ක්‍රියාසිත සියල්ලම තිබෙන්නේ කීයද කියලා අප දන්නවනේ. අපි අභිධර්මයේදී සිත් පිළිබඳව ඉගෙන ගන්න විට ಜಾති වශයෙන් ඒ ක්‍රියාසිත 20යි කියලා එකක්. ක්‍රියාසිතානි 20. ඒ 20 ක්‍රියාසිත අතුරෙන් ඒ ආවර්ජන සිත් දෙක. ආවර්ජන සිත් දෙක ජවන කෘත්‍යවත් සිත් දෙකක් නෙවෙයි. ඒ ආවර්ජන සිත් වල තිබෙන්නේ ආවර්ජන කෘත්‍ය. පංචද්වාරා වජ්ජනේ නම් ආවර්ජන කෘත්‍යයම පමණයි. මනෝද්වාරා වජ්ජනේ නම් ආවර්ජන කෘත්‍යයත් ව්‍යවස්ථාපන කෘත්‍යයක් කියන කෘත්‍ය දෙකක්. මනෝද්වාරා වජ්ජනේ මනෝද්වාරයේදී ආවර්ජන කෘත්‍යය සිද්ධ. ඒ සිත් පංචද්වාරයේදී වොත්තපන කෘත්‍යය සිදු කරනවා. ඒ නිසා කෘත්‍ය දෙකක් තිබෙනවා මනෝද්වාරා වජ්ජනේ. එහෙම වුණත් ඒ ඇතිවන්නේ ජවන් සිත් වශයෙන් නෙවෙයි. ඒවා ජවන කෘත්‍ය සිදු කරන සිත් නෙවෙයි. ඒ නිසා ක්‍රියා ජවන් තිබෙන්නේ 18යි. ක්‍රියා ජවන් තිබෙන්නේ 18යි. ඒ ක්‍රියා ජවනයන් අප ඉගෙන ගත්ත පිළිවෙලින්
ඉස්ලාම උදුරන්නට තිබෙන්නේ හසුතුප්පාද සිත. ඒ ක්‍රියාජවන් වලින් ගන්නට තියෙන හසුතුප්පාද සිත. ඊළඟට මහා ක්‍රියා 8. මහග්ගත ක්‍රියා 9. මහග්ගත ක්‍රියා 9යි හසුතුප්පාදයයි එකතු කළාම 10යි. මහා ක්‍රියා 8යි 18යි. අන්න ඒ ක්‍රියා ජවන් 8 18 කියන ඒවා ලැබෙන්නේ නැහැ. ඒ පලස්තයන්ටත් ප්‍රත්‍යඥයන්ට. පලස්තයන් තිදෙනාට යට පලස්තයන් තිදෙනාට. ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලෝකෝත්තර ජවන් 8 නැත. අනෝනේ මේ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයි කියන නමක් ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර ජවන් 8න් යම් කිසිවක් ලැබෙන පුද්ගලයෙක් නම් ඒ ප්‍රත්‍යඥයාය කියන්නේ ඒවා ලබන තෙක් පමණයි. ඒවා ලැබුවාට පස්සේ නම් එවිට ආර්යයයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලෝකෝත්තර ජවන් 8ක් ලැබෙන්නේ නැත. ඒ නිසා ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් දක්වන්නට තිබෙන්නේ අර පිළිවෙලින් සිත් දක්වන විට අකුසල් සිත් අහේතුක. එහෙම ගත්තම ඒ මුල ඉඳලා සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංඛාරික සිතේ කියන ඒ සිතේ ඉඳලා පිළිවෙලින් කියාගෙන යන විට හසිතුප්පාදයේ ළඟට ඇවිත් නවතින්නට ඕන. හසිතුප්පාදය ගැන කියන්නේ නැතිව. ඒ දක්වා සිත් සියල්ලම ලැබෙනවා. 12යි 17යි 29. ඒ අශෝභන සිත් 29. මහා කුසල් මහා විපාක. මහා කුසල් ලැබෙනවා මහා විපාක ලැබෙනවා. මේ මහා විපාක මේ කතා කරන්නේ කවුරුන් පිළිබඳ ත්‍රි හේතුක ප්‍රත්‍යඥය ගැන. ඒ නිසා මහා විපාක 8. මහා කුසල් 8 මහා විපාක 8 මහග්ගත කුසල් 9. මේ මහග්ගත කුසල් 9 කිව්වේ ධ්‍යාන ලැබීම අනුවයි ඒ ගන්නට තිබෙන. ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ධ්‍යාන උපදවන්නට පුළුවන් කෙනෙක්. ධ්‍යාන ප්‍රමණක් නෙවෙයි මාර්ගඵලත් ලබන්නට පුළුවන් කෙනෙක්. එතකොට මාර්ගඵල ලැබීමේදී ප්‍රත්‍යඥ භාවය නැතුව යනවා. නමුත් ධ්‍යාන ලැබීම නිසා ප්‍රත්‍යඥ භාවය නැතුව යන්නේ නැහැ. මාර්ගඵල ලැබීමේදී ප්‍රථම මාර්ගයේ ලැබූ හැටියේම එතනත්තා ආර්ය පුද්ගල භාවයට පැමිණෙනවා. එහෙම පැමිණෙන්නේ නැතිව ධ්‍යාන සියල්ලම උපදවා ගත්තත් එහෙත් කියන්නේ ප්‍රත්‍යඥය. ප්‍රත්‍යඥය. මක්නිසාද ඒ නිවන දැක්ක කෙනෙක් නෙවෙයි. ලෝකෝත්තර ඥානය උපදවාගත්ත කෙනෙක් නෙවෙයි. ආර්ය භාවයට පැමිණි පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා ප්‍රත්‍යඥ. එතකොට දැන් බඹලොව සිටින බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැසී, එහෙම නැත්නම් උන්වහන්සේ නමකගේ ශ්‍රාවකෙක් මුණ ගැසී අසන ලද ධර්මයේ නිසා මාර්ගඵලාදිගමය කොට නැත්නම් අනිත් හැමදෙනාම ප්‍රත්‍යඥයි. ඒ නිසා තමයි නේව සංඥා නා සංඥා යතනෙහි උපන්නා පුනා ගච්ඡත්ති දුක්ගතිය. නැවත දුර්ගතියටද එන්නේ කියලා. දුර්ගතියට යන්නේ නැහැ ආර්ය. ආර්ය යන්නේ නැහැ දුගතියට. දුගතියෙහි ආර්යෙක ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආර්ය භාවයටපත් කෙනෙකු නැවත ඉපදීම වශයෙන් දුර්ගතියකට යන්නේ නැහැ. දුර්ගතිය එහෙම පිටින්ම ආර්යයන්ගෙන් විනිර්මුක්තයි. සුගතියෙහි ආර්යව අනාර්යව කියන ඒ දෙපිරිසම ඉන්නේ. ප්‍රත්‍යඥයා අනාර්ය පුද්ගලයා සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණි තැනැත්තා ආර්ය. එතකොට ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් ගණන මේ දක්වන්නේ ඉහළම ගණන. ඉතින් මේ අනුසාරයෙන් තමයි ඒ ගණන අඩුව කරන්නට වන්නේ. ඒ ධ්‍යාන එකක්වත් ලැබලා නැත්නම් 9ක්ම අඩු කරන්නට වෙනවා. එතකොට ලැබෙන්නේ 45යි.
ත්‍රි හේතුක ප්‍රත්‍යඥයා. ඒ නිසා තමයි ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන ධ්‍යාන නොලැබූ කාම පුද්ගලයන් කියන තැන ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් 45යි කියලා කියන්නේ. සෛක්ෂය කියන්නේ සෝවාන් ආදී ඒ පලස්ත පුද්ගලයන් 3 දෙනා. ඒ යට පලස්තයන් 3 දෙනාට ditthිගත සම්පයුක්ත සිත් 4ක් විචිකිච්ඡා සම්පයුක්ත සිතක් ලැබෙන්නේ නැහැ. අක්නිසාද සෝවාන් මාර්ගයෙන් ditthිය හා විචිකිච්ඡාව ප්‍රහාණය කරන ලද බැවින්. එබැවින් ඒ පහ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් 54න් ඒ පහ අඩු කළාම එතකොට කීයද ලැබෙන්නේ 49යි. ඒ 49ට ඒ එකිනෙක කෙනාගේ ඵල සිත එකතු කරන්නට. සෝවාන් ඵලස්තයාට සෝතාපට්ටි ඵල චිත්තය. සකෘදාගාමි ඵලස්තයාට සකෘදාගාමි ඵල චිත්තය. අනාගාමි ඵලස්තයාට අනාගාමි ඵල චිත්තය. ඒ විදිහට එකතු කළාම 50ක් වෙනවා. ඒකට සෝතාපට්ටි සකදාගාමි ඵලස්තය. ඒ 50 ලැබෙනවා. අනාගාමියා තවත් අඩු කරනවානේ. ඉතින් අනාගාමි පුද්ගලයාට තව දෙකක් අඩු වෙනවා. ඒ ද්වේෂ මූල සිත් දෙක. එතකොට මේ 50න් දෙකක් අඩු වුණොත් නම් 48යි. 48යි තමන්ගේ ඵලසිතත් එක්ක. තමන්ගේ ඵලසිතත් එක්ක. එහෙමනම් ඒ අනාගාමි පුද්ගලයාට ලැබෙන්නේ 48යි. අනාගාමි ඵලස්තයාට දෝෂ මූල සිත් දෙකද නොලැබේ. එබැවින් හේතකී සිත් 50න් දෝෂ මූල සිත් දෙක හැර සෝතාපට්ටි ඵලසිත වෙනුවට අනාගාමි ඵලසිත යොදා ගත් විට අනාගාමි පුද්ගලයාට ලැබෙන සිත් 47 ලැබේ. යාහට සකෘදාගාමි මාර්ගස්ථයාහට කියන මේ අයට ලැබෙන්නේ ඒ මාර්ගසිත පමණයි. ඒ ආර්ය පුද්ගලයන්ට තම තමන්ට ආයත් ඒ ඵලසිත ලැබෙනවා. ආර්ය භාවයට පැමිණෙන අවස්ථාවක් තිබෙනවා. ඊට අනුතුරුව ඒ ඵල මාර්ගස්ථය මාර්ගයට පැමිණීම අනුතුරුව ඵලයට පැමිණීම. ඉතින් එහෙම ගන්නා විට සෝවාන් වන පුද්ගලයාට මේ මාර්ගසිතයි ඵලසිතයි. සකෘදාගාමියාට මේ මාර්ගසිතයි ඵලසිතයි. එහෙම ගන්න. නමුත් ඵලස්තයාගේ වශයෙන්ුයි ලැබෙන සිත් ගණන දක්වනවා. දැන් ඒ ආර්ය පුද්ගලයන් සියලු දෙනාටම ලැබෙන සිත් පිරිසිඳනකොට අර මාර්ගසිත හතරත් ඇතුළු කරන්නට. එහෙම ඇතුළු කොට ගන්නට වෙන්නේ. ගාථාවක් තිබෙනවා අසෙක්ඛානං චතුචත්තා ලීස සෙක්ඛාන මුද්දිසේ චප්පඤ්ඤාසාව සේසානං චප්පඤ්ඤාසාව සේසානං චතුපඤ්ඤාස සබ්බථානි සම්භව චතුපඤ්ඤාස සම්භව. ඒ කියේ අසෙක්ඛානං චතුචත්තා ලීස කියන්නේ රහතන් වහන්සේට සිත් 44ය. අසෙක්ඛානං චතුචත්තා ලීස සෙක්ඛානං උද්දිසේ චප්පඤ්ඤාසාව සෛක්ෂාන්ත සිත් 56කයි කියනු ලැබේ. සේසානං අන්‍යයන්ට එතකොට ඒ ප්‍රත්‍යඥයන් අන්‍යයන්ට චතුපඤ්ඤාස කියන්නේ 54ක. දැන් අසෙක්ඛාන්ත ලැබෙන දීතිසිත 44. අපි කලිනුත් කිව්වනේ. ඒ කීවේ මොනවා ගැනද? 44 කීවේ අහේතුක සිද්ධාට කාමාවචර
විපාක සිත් 8, ක්‍රියා සිත් 8, ධ්‍යාන ක්‍රියා සිත්. ඒ කියන්නේ මහග්ගත ක්‍රියා සිත් 9, අරහත් ඵල සිත්. කියන්නේ 44. ඉතින් ඒ එක එක ධ්‍යානයක් අඩු වෙනවා නම් අපි කියමු මේ ධ්‍යාන 9න් එකක් අඩු වුණා නම් 43 ඒ විදිහට අඩු වෙනවා. 43, 42 එහෙම අඩු වෙලා එහෙම් පිටින්ම කීයට බහිනවද? 35කට. ඊළඟට අසෙක්ඛානං චතුච්චත්තා ලීස සෙක්ඛාන මුගිසේ චප්පඤ්ඤාස. සයික්ෂය කීවේ ඒ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණි පුද්ගලයන්නේ. අපි මේ සයික්ෂයන් සියලු දෙනාම ගත්තම සිත් 56ක් ඒ සුදුසු පරිදි ලැබේ කියලා. ඒකයි අර චප්පඤ්ඤාසාව කිව්වේ. චප්පඤ්ඤාස ඒ සයික්ෂයන් සත් දෙනාටම ලැබෙන සිත් එකතු කළාමයි එහෙම 56ක් වන්නේ. සෝවාන් ඵලස්තයාට ලැබෙන සිත් ගණන අප කිව්වා 50යි කියලා. ඒ 50ට මාර්ග සිත් 4 එකතු කළාම 54ක්. ඒ 50ට මාර්ග සිත් 4 එකතු කළාම 54යි. ඊළඟට ඒ සෝවාන් පුද්ගලයානේ සකෘදාගාමි පුද්ගලයාගේ අනාගාමි පුද්ගලයාගේ ඵල සිත් දෙක එකතු කළාම එවිට 56ක්. ඒ විදිහටයි ඒ සයික්ෂාන්ත ලැබෙන සිත් 56 ගන්න. ඉතින් සුදුසු පරිදි ලැබෙනවායි කියලා කීවේ සෝවාන් මාර්ගස්ථයාට නම් මාර්ගසිත පමණයි. ඒ විදිහට ගන්නට බෑ. සෝවාන් ඵලස්ථයාට නම් සිත් 50යි. අවශේෂ පුද්ගලයන් 4 දෙනාට වීති සිත් සිව් 50 සුදුසු පරිදි ලැබේ. මේ කතා කරන්නේ වීති සිත් ගැනමයි. වීති සිත් සිව් 50 ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන්නේ සිත් 54මයි. මෙහිද සුදුසු පරිදි කීහෙකින් දුර්ගති අහේතුකයාට සිත් 37ය. සුගති අහේතුකයාට ද්වි හේතුකයාට සිත් 41ය. ධ්‍යානලාභී ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට 54ය. ධ්‍යාන නොලැබුවොත් ඔහුට 45ය. මෙසේ ලැබෙන පරිද්දෙන් ඉහත දැක්වූ ආයුරින් සිත් ගණන් දැනගත යුතුය. ඒ අවශේෂ පුද්ගලයන් කියන එකෙන් මේ ආර්ය පුද්ගලයන් හැර හැමදෙනාම ගත්තා. ඒ හැමදෙනාගෙන්ම ඊටාම වැඩි සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා හැටියට දක්වන්නට තිබෙන්නේ ත්‍රි හේතුක ප්‍රත්‍යඥ. ඉතින් ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් ගණන ගත්තම ඒ ගණන් වලින්ම තමයි ද්වි හේතුකයන්ට අහේතුකයන්ට ලැබෙන සිත් ගණන උදුරන්නට තිබෙන අරව අඩු කරනවා. ඔවුන්ට නොලැබෙන ඒවා අඩු කරනවා. දුර්ගති අහේතුකයාට 37යි, සුගති අහේතුකයාට ද්වි හේතුකයාට 41යි, ධ්‍යානලාභී ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට 54යි, ධ්‍යාන නොලැබුවොත් 45යි. එහෙනම් දැන් මෙතන මේ ඔක්කොම සිත් එහෙම පිරිසිඳ දක්වා තිබුණේ දැන් මේ තික් අප කියපු සිත් කාම භූමික සත්වයන් ගැන පමණයි. කාම භූමිකේ කිවේ කාම ලෝකයේයි. කාම භූමියේයි. කාම භූමි 11ක් තිබෙනවා. 11 වැඩෑරුම් කාම භූමිය. අනේ කාම භූමික සත්වයන්ට ලැබෙන සිත් පිළිබඳවයි මෙතෙක් ඒ කරුණු කීවේ. ඒ කාම භූමික පුද්ගලයන්ගෙන් එක කොටසක් ධ්‍යාන ලැබූ අනිත් කොටස ධ්‍යාන නොලැබූ. ඒ ධ්‍යාන නොලැබූ වන්ට ලැබෙන සිත හා ධ්‍යාන ලැබූ පුද්ගලයන්ට ලැබෙන සිත් වශයෙන් ඒ සියල්ලම දැක්වූයේ කාම භූමියෙහි සිටින පුද්ගලයන් පිළිබඳ. ඒගොල්ලෝ ඒ අය ප්‍රත්‍යඥ ආර්ය කියන ඒ දෙකොටසටම අයත්. ඊළඟට භූමි භේදයද භූමි භේදයේ කියන විට ඒ භූමි අනුව ඒ භූමික සත්වයන්ට ලැබෙන සිත් පිරිසිදු.
නැත්නම් දැන් භූමි කියන විට කාම භූමි, රූප භූමි, අරූප භූමි, ලෝකෝත්තර භූමි කියලා භූමි 4ක්ම ඇති බව අපි මුලදීම ඉගෙන ගත්තා. සිත්වල භූමි භේදය දැනගන්න. භූමි වශයෙන් සිත් බෙදෙන විට තමයි කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 8 කියලා ඉගෙන ගත්තේ භූමි භේදයෙන්. දැන් මේ සිත් ඇතිවන්නා වූ සිත් පිළිබඳව භූමි භේදය දක්වනවා. ඒ කියන්නේ ඒ භූමික සත්වයන්ට ලැබෙන සිත් ගණන. එහෙම නැතුව දැන් කාම භූමියේ සිටින අය ඉන්නවා. අපි කාම භූමික සත්වයන්. ඒ කාම භූමික වූාට අපට රූප භූමියේ බොහෝ සෙයින් උපදනා සිත්තේ කියන රූපාවචර සිතුත් උපදවන්නට පුළුවන්. දැන් මෙහිදී රූපාවචර සිත් ಜಾති දෙකක් ලබන්නට පුළුවන්. ಜಾති දෙකක් කියේ කුසල ಜಾතියයි ක්‍රියා ಜಾතියයි. කුසල් මෙහිදී ලබන්නට පුළුවන්. අප කවුරු හරි ඒ ධ්‍යානය උපදවා ගත්තොත් ඒ උපදවා ගන්නා ධ්‍යානය වනුයේ ධ්‍යානසිත වනුයේ කුසලයක්. ඒක රූපාවචර කුසලයක්. ප්‍රථම ධ්‍යාන කුසලය, ဒုတိ ය ධ්‍යාන කුසලය ආදී වශයෙන් ඒ සුදුසු පරිදි එය දක්වන්න. එහෙම නැත්නම් මෙහි සිටින රහතන් වහන්සේ නම මේ කාම භූමියේ සිටින රහතන් වහන්සේ නම ඒ රූප ධ්‍යාන උපදවනවා. නැත්නම් උපදවන ලද රූප ධ්‍යානය යම් අවස්ථාවකදී තමා ඒ ඊට සමවදින. ඒ අවස්ථාවවලදී වහන්සේට ලැබෙන්නේ රූපාවචර ක්‍රියාස. රූපාවචර ක්‍රියාස. ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත, ဒုတိ ය ධ්‍යාන ක්‍රියාසිත. ඒ ලැබෙන නිසා ඒවායේ තිබෙන ඒ රූපාවචර බව නැති වෙන්නේ නැහැ. ලැබෙන්නේ කාම භූමික කෙනෙකුටයි, සත්වයෙකුට. නමුත් ඒ සිත හඳුන්වන්නේ රූපාවචර සිතක්. මක්නිසාද ඒ සිත බොහෝ සෙයින්ම හටගන්නේ රූප භූමියේ. ඒකයි එහෙමනේ අපි ඉගෙන ගත්තේ. ඒ රූපාවචර සිත්, කාමාවචර සිත්යේ කීවේ කාම භූමික සත්වයන්ට පමණක් ලැබෙන සිත් නිසා නෙවෙයි. ඒවා රූප භූමික සත්වයන්ටත් ලැබෙන ඒවා තිබෙනවා. අරූප භූමික සත්වයන්ටත් ලැබෙන කාමාවචර සිත් තිබෙනවා. නමුත් ඔවුන්ට ලැබෙනකොට ඒවාට රූපාවචර හෝ අරූපාවචර කියන්නේ නැහැ. ඒ භූමියට අයත් සිත්තේ. ඒ නිසායි ඒවා පිළිබඳව ඒ භූමි භේදය දක්වන විට කියන්නේ නැහැ කාම භූමියේ ලැබෙන සිත් කාමාවචරයි කියලා. එහෙම කිව්වොත් වැරදි. රූප භූමියේ ලැබෙන සිත් රූපාවචරයි, අරූප භූමියේ ලැබෙන සිත් අරූපාවචරයි. ඒ විග්‍රහය වැරදි. ඒ නිසා එකතු කරන්නට ඕනේ අර බොහෝ සෙයින් කියන වචනයක්. කාම භූමියේ බොහෝ සෙයින් ඇතිවන සිත් කාමාවචර. ඒ බොහෝ සෙයින් කියන වචනය එකතු කළාම අන්‍ය භූමියින්හි ඒ සිත් ලැබීම වළක්වන්නේ නැහැ. එහෙම ඒවා උපදින්නේ නැtei කියලා කියවෙන්නේ නැහැ එයි. දැන් මේ භූමි භේදය දක්වන්නේ මෙතන මේ දක්වා අප කතා කළේ මොනවා පිළිබඳවද? ඒ කාම භූමික සත්වයන්ට ලැබෙන ඒ පුද්ගල භේදය අනුව ලැබෙන සිත් ගැන. ඒ සිද්ද වීති සිත් වශයෙන් ගන්න. වීති. ඒ මොකද කාම භූමික සත්වයන්ට වීති මුක්ත සිත් කියලා ඒකාන්ත වීති මුක්ත සිත් කොටසක් ලැබෙන්නේ නැහැ. තේරුණානේ? ඒකාන්ත වීති මුක්ත සිත්තේ කීවේ මහග්ගත විපාක 9. ඒ මහග්ගත විපාක 9 කාම භූමියේ ලැබෙන්නේ නැහැ. ඒ විපාක ලැබෙන්නේ රූපාවචර විපාක රූප භූමියේ, අරූපාවචර විපාක අරූප භූමියේ. ඒ නිසා කාම භූමික සත්වයිනට ලැබෙන සිත් ගණන දක්වන විට නොකීවන් ඒ සිත් අහුලන්නට වන්නේ, උදුරන්නට වන්නේ වීති සිත් වලින්මයි. මොකද අර 9 ලැබෙන්නෙම නෑ උන්ට. භූමි භේදය දක්වන විට වීති සිත් පමණක් නෙවෙයි පෙන්වන්නේ.
ඒ භූමි වල ලැබෙන සිත් දෙන්න. ඒ භූමි වල ලැබෙන සිත් ගන්නා විට ඒ භූමියේ මිස වෙන කිසි තැනක නොලැබෙන සිතද ගන්නට වෙනවා. ඒ භූමියේ ඒ පුද්ගලයාට ලැබෙන සිතද ගන්නට වෙනවා. ඒ නිසායි දැන් මේ 80ට අර විපාක සිත් 9ක් ඇතුළු කරන්නට ඕනේ. එතකොට සිත් 89ක් වෙනවා. රූප භූමියේ අපි නොලැබෙන සිත් බලමු. දැන් රූප භූමික සත්වේනට අකුසල් වලින් දෙකක් ලැබෙන්නේ නැහැ. දෝෂ මූල සිත්. දැන් ලෝභ මූල සිතත් අකුසල් සිතක්. මෝහ මූල සිතුත් අකුසල් සිත. ඒ සිත් ලැබෙන. දෝෂ මූල සිත් දෙක නොලැබෙන්නේ. මත් නිසා. දැන් ධ්‍යාන ලබන තැනැත්තෝ ඒ ධ්‍යානයෙන් කරනුයේ නීවරණයන් දුරු කිරීම. නීවරණ. ඒ නීවරණ භාවයට පැමිණෙන ලෝභයක් තිබෙනවා. එහෙම නොවන ලෝභයක් තිබෙනවා. දැන් නීවරණ භාවයට පැමිණෙන ලෝභය තමයි කාමච්ඡන්ද කියලා ගන්නවා. නෝ නීවරණ භාවයට නොපැමිණෙන ලෝභයක් තිබෙනවා. රූප රාග අරූප රාග වශයෙන්. ඒවා නීවරණ හැටියට ගන්නෙ නැහැ. ඒවා නීවරණ නම් ඒ ධ්‍යාන උපදවන්නටත් බෑ ඒවා. නමුත් ධ්‍යාන ලැබීමටම ඒ රාගය ඉවහල් වෙනවා, හේතු වෙනවා. ඒ රූප භූමියේ ඉපදීමට නැත්නම් රූප ධ්‍යානය උපදවන්නට තිබෙන ආශාව නිසාම කෙනෙක් ඒ රූප ධ්‍යාන උපදවනවා. ඒ රූපාවචර ධර්ම පිළිබඳව තිබෙන ආශාව, තණ්හාව, ඇල්ම, රාගය කියන එක මේ කාම ධර්ම පිළිබඳව තිබෙන ඇල්ම බඳු නීවරණ භාවයටම පැමිණෙන ඒවා නෙවෙයි. නීවරණ භාවය. ඒ නිසායි ඒ සිත් ලැබෙන. නමුත් ද්වේෂය නැහැ, නීවරණ නොවන ද්වේෂය. ද්වේෂය කොයිතරමින් හෝ උපන්නොත් ඒක කෙනෙකුට නීවරණය. ඒ නිසා ඒ නීවරණ ගොඩට වැටෙන ද්වේෂ මූල සිත රූප භූමියේ රූපී භ්‍රමණයට, අරූප භූමියේ අරූපී භ්‍රමණයට උපදින්නේ නැහැ. දැන් ලෝභය රූප භූමියේ උපන්නෙකුට වුණා. තමන්ගේ ධානයට ආසා කරන භවනිකාන්තික ලෝභ ජවනියක් තියෙනවා. ඒ කියන්නේ දැන් රූප ධානයක් උපදවලා රූප භූමියේ කෙනෙක් උපදිනවා. ඒ උපන්නාට පසු ඉස්සෙල්ලාම ඇතිවන ජවන් සිත් වන්නේ ලෝභ මූල සිත. ලෝභ මූල සිතක් එක්ක ditthිගත සම්පයුක්ත නැත්නම් ditthිගත විපයුක්ත. ඒක ඒ රූපී උදු රූපී භ්‍රමයකට පමණක් නෙවෙයි. රූපී ආර්ය පුද්ගලයෙකුට වුණා. රූප භූමියේ උපදින ආර්ය පුද්ගලයෙකුට වුණා. ඒ භවනිකාන්තික ලෝභ ජවනය පළමුවෙන්ම ඇතිවන ජවනයේ වන්නේ. ප්‍රතිසන්දිය ඊළඟට භවාංග මනෝද්වාරා වජ්ජන ජවන කියලා ලැබෙන ඒ භවයට ආසා කරන ලෝභය සහිත වූ ජවනයක් රූපී භ්‍රමයකට ධානලාභී නිසා රූපී වුණේ. මාර්ගඵලලාභී භ්‍රමයකට වත් උපත. ඉතින් වෙනස තියෙන්නේ මාර්ගඵල ලක් කෙනෙකුට නම් උපදනා වූ ඒ ලෝභය ditthිගත විපයුක්ත ලෝභය. ditthිගත විපයුක්ත ලෝභ සිත. ditthිය නැති කරනවානේ. සෝවාන් මාර්ගයෙන්. ඒ භවනිකාන්තික ලෝභය දැන් සුද්ධාවාසයේ උපදින. සුද්ධාවාසයේ උපදින්නේ අනාගාමීන් වහන්සේ. ඒ අනාගාමීන් වහන්සේ ඉපද ඒ අනාගාමී ඵලසිත නෙවෙයිනේ ප්‍රතිසන්දිසිත වන්නේ. ප්‍රතිසන්දිසිත වන්නේ ඒ විපාකසිත ධාරී විපාක. ඒ දැන් සුද්ධාවාසයේම උපදිනවා නම් සුද්ධාවාසයේ චතුර්ථ ධාන භූමියට අයිති. චතුර්ථ අපි ඉගෙන ගත්ත ඒ මේ පංචක ණයේ හැටියට පංචම ධාන විපාකසිත. ඒ පංචම ධාන විපාකසිතයෙන් ප්‍රතිසන්දි ගන්නා විට ඒ ප්‍රතිසන්දියට අනතුරුව භවාංගවට වැටෙන. භවාංගයේ වන්නේ
ඒ පංචම ධ්‍යාන විපාක සිත. ඊළඟට ඒ ලැබූ භවයට ආශා කිරීම වශයෙන් උපදනා ඒ භවනිකාන්තික ලෝභ යවනයන් උපදිනවා මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව. එවිට උන්වහන්සේට ඒ අනාගාමීන් වහන්සේ සුද්ධාවාසයේ ඒ අනාගාමීන් වහන්සේට ලැබෙන්නේ භවයට ආශා කරන භවනිකාන්තික ලෝභ යවනය වශයෙන් දික්ටිගත විපයුක්ත ලෝභ මූල සිත. අනේ එහෙම ඒ භූමිය කවරක් වුවත් ඒ කෙලෙස් සහ මුලින් නැතිනකොලොත් ඒ භූමියේ ලැබෙන්නටම බැරි සිත දක්වන්නේ ද්වේෂ මූල සිත. ඒ ද්වේෂයේ තියෙන නීවරණ භාවය නිසාම අනිත් සිත් ඔහුට ලැබෙන ලෝභ මූල සිත්, මෝහ මූල සිත්. තදාලම්බන සිද්ද ලැබෙන්නේ නැහැ. අපි තදාලම්බන නියමය ගැන කතා කරන විට දැනගත්තා. තදාලම්බන ලැබෙන්නේ කාම භූමික සත්වයිනට. කාමාවචර ධර්මයක් අරමුණු කරමින් උපදනා කාම ජවනයන්ට පස්සේ. කාම භූමික සත්වයකට වෙන්නට. දැන් රූප භූමික සත්වයක අපි ගන්නමු දැන් මේ බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේ වෙතට එනවා. උන්වහන්සේගෙන් ධර්මය අහනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම ඈත සිට දකින්නවත් නෙමෙයි ලං වෙලා දකින්නවා. අප දන්නවානේ රූපාරම්මණය චිත්තක්ෂණ එකක් ගතකොට ద్వාරෙහි ගැටි චක්කුද්්වාරික චිත්ත වීතිය උපදිනවා නම් ඒ ගැටුණු රූපාරම්මණයට චිත්තක්ෂණ 17ක ආවිෂයෙන් එක චිත්තක්ෂණයේ ගත වුණේ චිත්තක්ෂණ 16ක ආවිෂයට තිබෙනවා. ඒ නිසා ඒ චිත්ත වීතිය අවසන් වන්නේ තදාරම්මන දෙවෙනි තදාරම්මණයෙන් ජවනත් ඉපදිලා තදාරම්මන දෙකක්ද උපදිනවා. මහා විපාක හෝ සම්තීරණ හෝ සිත තදාරම්මන කෘත්‍යයෙන් දෙවරක් ඉපදුනාම තමයි ඒ දෙවෙනි තදාරම්මනේ භංගයත් සමග තමයි මේ රූපාරම්මණයට අයත් චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ. එහෙම ඒ తත්වය වෙනස් වෙන්නට බෑ. බ්‍රහ්මයෙකු උන්වහන්සේ ඉදිරියේ ඇවිත් දකින්නවා බලන්න. ඒ බලන විට ඒ චක්සුද්්වාරික චිත්ත වීතිය උපදිනවා. ඒ උපදින චිත්ත වීතියට අරමුණ වන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍ය ඇති රූපාරම්මණයකින් චිත්තක්ෂණ එකක් ගතවන. මොකද ద్వාරයට ගැටෙන්න බෑයි කියනවනේ. ద్వාරෙහි ගැටෙන්න නැtei කියනවා. එහි පටන් ගන්නවා. ඒ නිසා යටත් පිටසෙයින් එකක්. එතකොට චිත්තක්ෂණ 16ක ආවි තිබියදී ద్వාරෙහි ගැටුණු අරමුණු කරමින් ලැබෙන චක්සුද්්වාරික චිත්ත වීතියක්. එහෙම වුණත් බ්‍රහ්මයාට ඒ අතිමහන්තාරම්මණය ගෙන ලැබෙන සිත් තේලියේ තදාරම්මන ඉපදීමක් නැහැ. ඒ උපදින්නේ නැත්තේ හෙතම බ්‍රහ්මේ කාම සත්වයක් නෙවෙයි. ඒකයි කාම භූමික සත්වයිනට කාමාවචර කාම ධර්මයක් අරමුණු කරගෙන. දැන් රූපාවචර ධර්ම තිබෙනවා, අරූපාවචර ධර්ම තිබෙනවා, ලෝකෝත්තර ධර්ම තිබෙනවා. ඒවා අරමුණු කරමින් ලැබෙන චිත්ත වීතිවල ජවනයන්ට අනතුරුව තදාරම්මන උපදින්නේ නැහැ. කාමාවචර ධර්මයක්ම අරමුණු කරන්නට. ලැබෙන ජවනය කාම ජවනයක්ම වෙන්නට ඕන. දැන් ජවන් තිබෙනවානේ අර්පණා ජවන් ආදී ඒවාට පස්සේ උපදින්නේ නැහැ තදාරම්මන. අනේ නිසා ඒ තදාම ලම්බන සිත් කියන මේවා ලැබෙන්නේ නැහැ. ඒ තදාරම්මන කෘත්‍යයෙම ලැබෙන්නේ නැහැ. ඒ භූමියේ කාම භූමික සත්‍යයන්ට ලැබෙන බැවින්ම ඉතින් ඒ තදාරම්මන කියන ඒවා එහි නොලැබෙන්නේ කෘත්‍ය. තදාරම්මන කෘත්‍යය ලැබෙන්නේ නැහැ. තදාරම්මන කෘත්‍යවත් සිත් නම් 11ක් තිබෙනවා. සම්තිරණ සිත් 3යි මහා විපාක 8යි. එයින් මහා විපාක 8 එහි ලැබෙන්නේ නැත්තේ තදාරම්මන කෘත්‍ය එහි නැති බැවින්. නමුත් බ්‍රහ්මයන්ට ඇස් තිබෙනවා. බ්‍රහ්මයන්ට කන් තිබෙනවා. ඇස් තිබෙන නිසා
දකින්නට පුළුවන්. කන් තිබෙන නිසා අසන්නට පුළුවන්. ඒ නැහැය ඝාන ජීවහා කාය කියන ඒවයි නැත්තේ. ඒ නිසා ඒ ගන්ධ සුවඳ දැන ගැනීම, රස දැන ගැනීම, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීම කියන ඒවා නැහැ. ඇසින් ඇස තිබෙන නිසා දකින්නවා, කන තිබෙන නිසා අසනවා. එතකොට ඒ දැකීම ඇසීම් වශයෙන් ගනු ලබන ඒ අරමුණු කරමින් උපදනා සම්තිරණය තියෙනවා. දැන් සම්තිරණ කෘත්‍ය කරන සිත් තුන තදාරමණ කෘත්‍යයක් කරනවා කියලා අප ඉගෙන ගත්තානේ. ඒ සම්තිරණ කෘත්‍ය ලැබෙන නිසා සම්තිරණ තුන ලැබෙනවා. තදාරමණ කෘත්‍ය නෙවෙයි සම්තිරණ කෘත්‍ය. තදාරමණ කෘත්‍ය නැති බැවින් මහා විපාකාට එහි ලැබෙන්නේ නැහැ. ඒ රූප භූමි අරූප භූමිෙහි සෝවාන් මාර්ගසිත ලැබෙන්නේ නැහැ. දන්නවනේ සෝවාන් මාර්ගසිත ලැබෙන්නට උවමනා කරන කාරණයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒ සද්ධර්ම ශ්‍රවණයක් කොහොමදවත් නොලැබෙන අරූප භූමිෙහිදී සෝවාන් මාර්ගසිත උපදවන්නට බෑ. නිසා කන් තියන අය සලකන්නට වටින කාරණයක්. බණ නොඅසා මාර්ගඵලාදිගමනය කරන්නට බෑ. සෝවාන් වන්නට බෑ. ඒ නිසා ඒ තිබෙන කන් වලින් ප්‍රයෝජන නොලබන අය සිටිනවනේ. මොන බණක්ද කියලා. සමහරු කියන්නට බැරි නෑ බණ කණ්ඩද කියලා. සමහරු මේ කැම බීම ගැන හිතන්නේ. ආර්ථිකය ගැනමයි හිතන්නේ. ඒ නිසා බණෙන් කණ්ඩය ලැබෙනවද කියලා අහන්න බැරි නෑ. නමුත් බණ කියන එක අසන්නට ලැබෙන්නේ කන් තිබෙන තාක්කල් පමණයි. කන් නැතිව කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ කොයිතරම් හිතුණත් Tamanට. සමහර විට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක මහා කන්දොස් ක්‍රියාවක් කියලා. බණ අහන්නට ලැබෙන එක. එහෙමත් හිතන අය සිටිනවනේ. නමුත් බණ අහන්නට ලැබෙන අවස්ථාවේ කියන එක තාම වැදගත් අවස්ථාවක්. මොකද මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක බොහොම දුර්ලභ දෙයක්. අපිට සමහර විටක සුලභ වශයෙන් ඇඟෙන්නට පුළුවන්. දැන් එහෙමත් කියනවනේ. කොයි වෙලාවෙත් බණ, බදාදටත් බණ, ඉරිදටත් බණ, රෙඩියේ කිය. ඒ වගේම හැමතැනමත් බණයි කියලා. නමුත් එයා හිතන්නේ නැහැ මේ බණ නැති වේලාවල් ගැන. තමදාමත් බණයි කිව්වට වැඩි උනත් බෑ. බන්න නැති වෙනේවා ආහා ඉන්න අවස්ථා. ඒ අවස්ථා කොයිතරම් තියෙනවද? ඒ අවස්ථාවවලදී තම මොනවද ඉගෙන ගන්න? වැඩි දෙනාගේ කතාව කවුරුන් ගැනද? තමා ගැනද? වැඩි දෙනාගේ කතාව මේ අනුන් ගැන. අනුන්ගේ වැඩපිළිවෙල ගැන, අනුන් ගැන. දැන් මේවා මේ තමන් ගැන ඉගෙන ගන්නට තිබෙනවා. මේ ඔක්කොම මේ කියන ලද උපදවන්නටයි කියා දක්වන ඒවා නැත්නම් ලැබෙන සිත්තේ කියන ඒවා තමන්ට මේ සංසාර දුකින් නිදහස් වන්නට තමා තුළ උපදවා ගත යුතු සිත්ම තිබෙනවා මෙහි දැක්කේ. සමහරක් ඒවාට උපකාර වන සිත් තිබෙනවා. දැන් ධ්‍යාන පිළිබඳව උගන්වන්නේ බුද්ධ ආගමේ ඒ ධ්‍යාන නිසාම දීන් ගමලව සැරිසරන්නට නෙවෙයි. ඒවා ඒ සමත භාවය ඇති කර ගැනීමට ධ්‍යාන පිළිබඳව තමයි. ඊළඟට මාර්ගඵල කියන ඒවා බුද්ධ ශාසනයකදී විසක වෙන ශාසනයක ඉගැන්වෙන ඒවා නෙවෙයි. බුද්ධ ශාසනයේ ඉතින් මාර්ගඵල සිත් ගැන උගන්වනවා පමණක් නෙවෙයි. ඒ මාර්ගඵල උපදවන්නට කල යුත්තේ කුමක්ද කියන එකත් උගන්වනවා. එයයි ධර්මයෙන් කෙනෙක් දැනගන්නට ඕන. දැනගන්නේ ඉතින් එහෙම දැනගන්නට නොලැබෙන කෙනෙකුට කොහොමදවත් මාර්ගඵලාධිගමයක් කරන්නට බෑ. පාරමී තිබුණා. පාරමිතා නොතිබුණු කෙනෙක් නෙවෙයි උපතිස්ස පරිව්‍රාජකයා. ඒ උපතිස්ස පරිව්‍රාජකයන්ට අසජි හාමුදුරුවන්ගෙන් මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත අර ගාථාව අසනතුරු ගාථාවේ මුල් අර්ථයේදී සෝවාන් මාර්ග ඵලයන්ට පැමුණුනේ. නමුත් ඒ අසනතුරු
මේ නුවණ පහළ කරගන්නට බැරි වුණා. ඒ නිසා සෝසයාගේ අහන්නට. ඒ නිසා අහන එක බොහොම හොඳින් අහන්නට. ඒ අහන එක ඒකම නතු කරගත් සිත් ඇතිව අහන්නට. ඒක පුරුද්දට යනවා. ඒක එතකොට පුරුදු වෙනවනේ. දැන් සාමාන්‍ය මිනිසුන්ට අමාරුම වැඩක් තමයි මේ සිත පිළිබඳව. සිත එක අරමුණක පවත්වන එක. බොහෝ අමාරු කාර්යයක්. ඒක මහා දඬුවමක් හැටියටයි සමහර විටක කෙනෙකුට හිතෙන්නේ. දඬුවමක් නෙවෙයි. හැබැයි සමහර විටක සිතට දඬුවමක් විය හැකියි. ඒක මහා කුළු ගොනෙක් වගේනේ. ඒ කුළු ගොනෙක් වගේ මේ අත හැසිරෙන සිත එක අරමුණක නැවැත්වීමට කරන වෑයම සිතට යම් දඬුවමක්සේ වැටෙන්නට පුළුවන්. නමුත් ඒ බඳු දඬුවමක් කරන්නට වටිනවා සිතට. මොකද සිතේ තිබෙන බලය ඒ තරම්. මේ සිත අපව නිර්යාදී සතර අපායට ගෙන යනවා. ඒ නේව සංඥා නා සංඥා යතනේ දක්වා වූ බඹලොවටත් ඇදගෙන යන්නට පුළුවන් එකක්. ඒ වගේම මේ සිත හරි හැටියට පැවැත්වුවොත් කෙනෙකුට ඒ සියලුම සංසාර දුක්ඛයන්ගෙන් මිදුණු නිවනටත් පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා සිත පිළිබඳව උගන්වන අන් කිසි දහමක් ඔය කාරණයට යොමු කරන්නේ නැහැ. බුද්ධ ආගම තිබෙන්නේ කුමටද කියලා බැලුවොත් මේ ඔක්කොම ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න පුළුවන් තරම් ඉගෙන ගත්තට වරදක් නැහැ. ඒ ඉගෙනීමෙන් Tamanට අන්‍යයන්ටත් උපකාර කරන්නට පුළුවන්. නමුත් මේ ඔක්කොගෙන්ම බලාපොරොත්තු වන්නේ එකම නෙවෙයි. විමුක්තියයි බලාපොරොත්තු. විමුක්තිය, නිදහස. මොනවායි නිදහස? මේ පංචස්කන්ධ දුක්ඛය. ඉතින් මේ පංචස්කන්ධයට සම්බන්ධ කරුණුම තමයි මේ අපි ඉගෙන ගන්න. පංචස්කන්ධයෙන් පිටතර එකක් නෙවෙයි. දැන් මේ අප කතා කළේ සිත් ගැන. සිත්ය කියන්නේ පංචස්කන්ධයෙන් ඒකදේශයක්. විඥානස්කන්ධය. ඒ විඥානස්කන්ධයද දෙකකට බෙදා දක්වත හැකි, කොටස් කරත හැකි. විඥානෝපාදානස්කන්ධ, විඥානස්කන්ධ. විඥානස්කන්ධය කියන විට සියලුම සිත් ගන්නවා. සිත් 89ම. විඥානෝපාදානස්කන්ධය කියන විට සිත් 81යි ගන්නේ. ලෞකික සිත් 81. ඒ මක් නිසාද? ඒ 81 තමයි කෙනෙකු ලෝභයෙන්, ditthියෙන් අල්ලාගන්නේ. දැන් අප මෙතෙන්දී කතා කළා. සෝතාපට්ටි මග්ගචිත්ත ඵලචිත්ත ආදී වශයෙන් එන ඒ මාර්ගඵල සිත් 8 හා මාර්ගඵල සිත් වලට අරමුණු වන නිවන ලෝභයෙන් අල්ලා ගන්නට, ditthියෙන් අල්ලා ගන්නට පුළුවන් ධර්ම නෙවෙයි. ඒවා ලෝභෙහි විෂය ඉක්මවලා තියෙනවා. ලෝභයෙන් අරමුණු කරනවා නම් අරමුණු කළ හැක්කේ ලෞකික ධර්මයක් පමණයි. ඒ ලෝකෝත්තර ධර්ම ලෝභයේ ඒ විෂය